නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස හැම දෙනාටම තෙරුවන්සන්න ප්‍රාර්ථනා කරමින් අදත් ඔබට රතන සූත්‍ර දේශනාවේ ගාථාවෙන් ගාථාව අපි කොහොමද අපේ ජීවිතයට ආශිර්වාදයක් ලැබෙන විදිහට මේ රතන සූත්‍ර දේශනාව භාවිතාවට ගන්නේ ප්‍රයෝජනයට ගන්න කියලා අදත් ඔබට කියල දෙන්නයි මේ සූදානන් වෙන්. ති අපි රතන සූත්‍ර දේශනාවේ ගාත 4ක් මේ වෙනකොට ඉතාම විස්තරාත්මක වාර්තයත් එක්ක ඉගෙන ගත්තා. ඔබ දන්නවා රතන සූත්‍ර දේශනාවේදී මේ දේශනාවත් එක්ක බැඳිච්ච මේ ඉතිහාස කතාවේ අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දානය වළඳන පාත්‍ර 13 වහන්සේගේ නගරයට පිරිත් පැන් ඉස්සෙව්ව කියලා ඔබ අහලා ඇති. ආනන්ද හාමුදුරුවෝ තමයි මේ පිරිත් පැන් පාත්‍රය අරගෙන විශාලා මහනුවර නගරයේ ප්‍රාකාර වලලු 3 වටා යමින් නගරයට පිරිත් පැන් ඉසින්නට වුණේ. මෙන්න මේ පාත්‍රාධාතුන් වහන්සේ හා බැඳිච්ච බොහෝම ලස්සන කතාවක් තියෙනවා. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ බුදුවෙන්න පෙර දවසේ. එදා සුජාතාව කිරිපිඩු පාත්‍රයක් පූජ කරා. මේ සුජාතාවගේ කිරිපිඩු අපේ බෝසතාණන් වහන්සේදා කිරිපිඩු ගුලි 49ක් කරලා අධිෂ්ඨාන කරලා කිරිපිඩු වැළඳුව. හැබැයි ඒ පාත්තරේ ඒ රන් තැලියෙන් තමයි එදා රත්තරන් තැලියකින් තමයි බුදුවෙන්න පෙර දවසේ උන්වහන්සේට කිරිපිඩු පූජාව කරන්නේ. උන්වහන්සේ රන් තැලි ඒ පාත්‍රය නේරංජනා ගගේ අතු ගංගාවක් වෙච්ච ඒ අසලින් ගලාගෙන යන මේ ගංගා ජලය මත වතුර පහර වේගෙන් පහලට ගලාගෙන යනකොට උන්වහන්සේ එතනට ගිහිල් අධිෂ්ඨානයක් කරා. මගේ මේ උත්සාහය වීරි අධිෂ්ඨානය මට කොහොම හරි ඉෂ්ට කරගෙන ලෝතුරා සම්මා සම්බුද්ධත්වය ලැබේනම් මේ ජල පහර වේගෙන් පහලට ගලාගෙන ගියත් මේ පාත්‍රය උඩුගම් බලා ඒවා කියලා අධිෂ්ඨාන කරලා ඒ පාට්‍රාධාතුන් වහන්සේ උන්වහන්සේ දාලි වලදපු ඒ පාත්‍රයේ සුජාතාවගේ කිරිපිඩු දානය වලදපු පාත්‍රය අර ජලය මත තිබ්බා. හරි ආශ්චර්යයක් ජලයේ පහලට ගලාගෙන යද්දී ජල පහර බිඳගෙන පාත්‍රය උඩුගම් බලා ගිය. ටික දුරක් ගිහිල්ල එහෙම වතුරෙ ගිලිලා පාත්‍රයේ වතුර ඇතුළට වැටෙනකොට නාගලෝක නාගයන් ඒ පාත්‍රයේ නාගලෝකට අරගෙන ගියා කියල සඳහන් වෙන. එතකොට අදටත් ඒ පාට්‍රාධාතුන් වහන්සේ නාගලෝක නාගයන් වැදුම් පිදුම් කරනවා. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ සුජාතාවගේ කිරිපිඩුදානය වලඳලා නේරංජනා නදියෙන් එතර වෙන්න සූදානන් වෙලා එතනට වඩිනකොට සොත්තිය බමුණ මුණගැහිලා කුස තනමිටියටක් දුන්න. ඔබහන්සේ භාවනා කරන කෙනෙක් පාටයි. ඔබහන්සේට හොඳයි මේ කුසතන. මේ වයිලලා ඔබහන්සේ භාවනාවට වාඩි වෙන්න කියලා කුස තනමිටියට අත්දුන මේ කුස තන ටිකත් අරගෙන සුදු වැලි තලාතරින් ගලාගෙන යන නේරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේ වෙනුවෙන්ම පහළ වෙච්චේ බෝධීන් වහන්සේගේ වයස අවුරුදු 35ක්. සහජාත වස්තු. අපේ බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසේ ලුම්මිනිස් හල් වනේ පින්වන්ත මහාමායා දේවිය කුසින් බිහිවෙනකොටමයි වජිරාසනය ළඟින් බෝ අංකුරේ පහළ වුණේ. අවුරුදු 29ක් ගිහි ජීවිතය ගත කරලා අභිනිස්ක්‍රමණය කරේ. අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක්‍රියා කරා. එදා උන්වහන්සේ බුදුවෙන දවස බෝධීන් වහන්සේ අසලට වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්චේ බෝධීන් වහන්සේගේ වයසත් අවුරුදු 35යි. අන්නේ බෝධීන් වහන්සේ සෙවනි තමයි කුස තනයිරලා උන්වහන්සේ චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටි. මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද
මැරුණත් මේ ආසනේ නැකිටින් නෑ කියෙන අධිෂ්ඨාන චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ ඉඳල තමයි දස බිම්බරක් මාරසේනා පරාජය කරලා රාත්‍රී පළවෙනියාම පුබ්බේ නිවාසානුස්සතිඥානේ රාත්‍රී දෙවනියාම චුතෝපාතඥානේ රාත්‍රී තුන්වනියාම පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසලා අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑසන උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්වේ. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතිය ගත කරලා පළවෙනි සතිය බෝධි මූලේම වැඩ සිටිය. දෙවනි සතියේ බෝධීන් වහන්සේට නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්තුවා. තුන්වෙනි සතියරුවන් සක්මනේ දුනා හතරවෙනි සතියරුවන් ගේ මත අභිධර්මය මෙනෙහි කරද්දී. උන්වහන්සේගේ ශරීරයෙන් සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදුනා. පස්වනි සති අජපාල නුගරුක මුලදී සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ලෝකයට දහම් දෙසන්න ආරාධනය කර. හයවෙනි සතිය මුචලින්ද විලාසල සතියක් පුරා මහා ධාරානිපාත වරසාවක් ඇදහැරෙද්දී. ඒ විලට අධිග්‍රෝහිත නාග ලෝකෙ නාගේ මුතු කුඩයක් වගේ පෙනගොබේ විහිදවාගෙන උන්වහන්සේට ආරක්ෂාව සෙවන සැලසුව. හත්වනි සතිය රාජායතන කිරි පළුරුක මුල සතියක් දැන් සති හතක් ගෙවිලා ඒ හත්වනි සති අවසන් වෙද්දි තමයි තපස්සු බල්ලුක කියල මෙළඳ සොහොයුරන් වෙළදාම යනවා ඒ අසලේ. ඒ අනකොට ඒ අයගේ කලින් ජීවිතයේ මෑනියම් මිය ගිහිල්ල උක්ෂ දේවතාවයක් වෙලා ඒ අසල උක්ෂ දේවතාවයක් හැටියට ඉපදිලා හිටිය. මේ දේවතාවිය දැක්කා තමන්ගේ පෙර ජීවිතයේ දරුව දෙන්නේ. වෙළදාමෙනවා වෙළඳ පිරිසක් එක්ක. ඒ අයි ළඟතිනවා විලඳ මී පිඩු. මෙන්න මේ විලඳ මී පිඩු පූජා කෙරෙව්ව. මටත් පින් අයිති වෙන මගේ දරුවන්ටත් පින් අයිති වෙනවා. ඒ වෙලාව අර කරත්තේ එක රෝධයක් ඉදිරියෙන් ගියපු කරත්තෙ පොළොව ඉරෙන්න සැලැස්වා තමන්ගේ දේවානු භාවේ. ඒ අයි බැහල බැලුව මොකද මේ වුණේ එක පාට කරත්ත රෝධ හිර වෙලා. අර දේවතාවිය පෙනීදල කිව දරුවනී මේ අසල බුදු කෙනෙක් පහළ වෙලා නුඹල ළඟ විලඳ මී පිඩු තියෙනවා. ඉක්මනට අරගෙන ගිහිල්ලා උන්වහන්සේට පූජා කරගන්න. මටත් ඒ පින් අනුමෝදන් කරන්න මං ඔබේ පෙර මෑනියන් ඔබේ සංසාරය අම්ම කෙනෙක්. මේ විලඳ මී පිඩු අරගෙන තපස්සු බල්ලෝක වෙළඳ සෝයුරන් ඒ කියපු පාර ඔස්සේ යනකොට උන්වහන්සේ වැඩඉන්න. විලඳ මී පිඩු සූදානන් පූජ කරන්න සූදානන් වෙද්දී උන්වහන්සේට පිළිගන්න දෙයක් නෑ. මං කොහොමද මේවා පිළිගන්නේ කියලා හිතනකොට සතරවරත් දෙවියන් හතර දෙන අහසින් ඇවිල්ලා ඉන්ද්‍ර නීල මානික්‍ය පාත්‍ර හතරක් උන්වහන්සේට දිගු කරා. ස්වාමීනි මගේ පාත්තරයෙන් පිළිගන්න මගේ පාත්තරයෙන් පිළිගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ දෙවියනි බුදුවරු මැනික් වලින් කරන ලද පාත්‍රා පිළිගන්නේ නෑ කීවා. ඒ සැනින් නොපෙනීගේ සතරවරන් දෙවියන් හතර දෙනා ශෛල මේ පාත්තර හතරක් අරගෙන අහසින් ඇවිල්ල පෙනී හිටිය. ස්වාමීනි අපේ පාත්තර පිළිගන්න මගේ පාත්තරය පිළිගන්න. ශෛල මේ පාත්තර හතර. මේ සතරවරන් දෙවියන් ගැන අනුකම්පා කර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවේ පාත්‍රා හතරම පිළිගත්තා. එක උඩ පාත්තර හතර තියලා ශ්‍රී හස්තේ තියල අධිෂ්ඨානයක් කරා මේ පාත්‍ර හතරම එක් පාත්‍රයක් බවට පත්වේවා. බුද්ධ අධිෂ්ඨානින් බුදුරජාණන් වහන්සේට සුදුසු විදිහේ පාත්‍රයක් බවට පත් වනා එක පාත්‍රයක් බවට පත් වන. අන්නේ පාත්‍රධාතුන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන විලද මී පිඩු පිළිගත්තේ වැළඳුවේ උන්වහන්සේ පරිහරණය කරපු පාත්‍රාධාතුන් වහන්සේ. එදා මේ පාත්‍රාධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සංඝයා සමග මේ පාට්‍රධාතුන් වහන්සේ රැගෙන තමයි රජගහනුවර වේල් වනේ ඉදන් ගමන පිටත් වෙලා ගංගානන් ගඟෙන් එතර වෙලා මේ ගගේ පැන් පෙරලා පෙරහංකඩින් පෙරලා පැන්ගත්ත පාත්තරයට පුරෝල. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ මත තබාගෙන ඒ උතුම් බුද්ධ අධිෂ්ඨානය බුද්ධ බලයෙන් ඒ දම්මානු භාව බලයෙන් සංගානු භාව බලයෙන් තුනුරුවන්ගේ අධිෂ්ඨානයෙන් රතන සූත්‍රයෙන් අධිෂ්ඨාන කරලා පිරිත් කරලා ආනන්ද හාමුදුරට දුන ආනන්ද මල්කෙනිත්තක් අරගෙන මේ නගරයට
ප්‍රාකාර වලලු 3 වටා යමින් නගරයට පිරිත් පැන්හින් බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරා. ඒ පිරිත් පැම් බින්දුවක්කත් අපතයා නොදී. මේ නගරේ ඉන්න මනුස්්‍යයන්ගේ ශරීරවල සුළගේ හමාගෙන ගිහිල මේ පිරිත් පැන් දැවටේවා. ඒ බුද්ධානු භාවෙන් දම්මානු භාවෙන් සංගානු භාවේ මේ පිරිත් පැන් දැවටෙනවා සමගම ඔවුන් සුවපත්තේවා. අර වසංගතයෙන් ඒ වගේ මමනුස්ස පීඩාවලින් රෝග දුර්භික් සමනුස්සමී තුන් බියෙන් අසරණ වෙච්ච. විශාලා මහනුවර නගරවාසී මේ පිරිත් පැන් ඉහලා ඔවුන් සුවපත්තේවා කියලා බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරලා ආනන්ද හාමුදුරු ලව්ව පිරිත් පැන් ඉස්සෙවේ අන්නේ පාට්‍රාධාතුන් වහන්සේගේ. මේ පාට්‍රධාතුන් වහන්සේ අද වැඩ සිටින්නේ ලංකා භූමි. අන්නේ නිසයි මං ඔය පාට්‍රධාතුන් වහන්සේ ගැන ඔය කතා ඔබට කීවේ. ඊළඟට අපේ මේ පාට්‍රාධාතුන් වහන්සේ හා බැඳිච්ච තව බොහොම ලස්සන කතාවක් තියෙනවා. අපේ රටේ රජ කෙනෙක් මීට අවුරුදු ගානකට පෙර අපේ ලංකා භූමියත් මේ වගේම ව්‍යසනයක් වසංගතයක් ඇතිවෙච්ච වෙලාවේ මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි රන් බුද්ධ ප්‍රතිමාවක් කරවලා ඒ පාට්‍රාධාතුන් වහන්සේ බුද්ධ ප්‍රතිමාව ශ්‍රී හස්තය මත තියලා රතන සූත්‍රයෙන් පිරිත් කරමින් නගරයට පිරිත් පැන් ඉහෙලා අපේ රටේ මීට පෙර වසංගතයක් දුරුුණා. ඒ උතු මාශ්හරය ඒ කතාව අපි රතන සූත්‍ර ඊළඟ කොටසෙන් ඔබට කියලා දෙන්න. පිංහතුනේ එදා බුදුරජාණන් වහන්සේ දැන් ඔබ දන්නවා රතන සූට්‍ර දේශනාව ගැන කොටස් කීපයක් අපි කතා කරලා තියෙනවා. පළවෙනි දෙවනි ගාථා දෙකින් බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුට ආරාධනා කරා මේ මනුස්සයන්ට මෛත්‍රී සහගත මිනිස්සුන් ආරක්ෂා කරන්න මිනිස්සුන්ට පිහිටවේ. තුන්වෙනි ගාථාවෙන් බුද්ධ රත්නය තියෙන ශේෂ්ඨත්වය. හතරවෙනි ගාථාවෙන් ධර්ම රත්නය තියෙන ශේෂ්ඨත්වය බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් සත්‍යක්‍රියා කර. අද අපි ඊළඟ ගාථාරත්නය මේ රතන සූට දේශනාව සඳහන් වෙන ඊළඟ ගාථාව ගැන අද අපි කතා කරන්න. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් සමාධිමානන්තරි කං්ඥමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි දම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ ගාථාව තේරුම යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් සමාධිමානන්තරි කං්ඥමාහෝ බුදුරජාණන් වහන්සේ බුදුමුවින් අවබෝධ කරලා දේශනා කරපු යම් ආනන්තරික සමාධයක් ඇත්ත. අන්නේ සමාධිය ආනන්තරික සමාධිය කැනෙ සම්මා සමාධිය. පිංගතුනේ මජ්ජිම නිකායේ චත්තාරීසක සූත්‍ර බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පෙන්නනවා සම්මා සමාධියක් වෙන්න නම් ඒ සමාධිය අංග 7ක පරිස්කාරයන්ගෙන් යුක්ත වෙන්නට ඕන. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති. මෙන්න මේ අංගයන්ගෙන් යුක්ත සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සමාධි කියන අංග 7කින් යුක්ත සමාධියක් ඇද්ද අන්නේ සමාධියට තමයි සම්මා සමාධිය කියලා කියන්න. මේ බුද්ධ ශාසනී බුදුරජාණන් වහන්සේ පෙන්වෙන් නිවනට උපකාර වෙන්නේ මිච්චා සමාධි නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් පෙර ඔය සමාධිය වඩපු අය ඕන තරම් හිටිය. දැන් ආලාර කාලා අරූප ධ්‍යානවලට හිත දියුණු කරගත්ත කෙනෙක්. උද්දක රාමපුත්ත අරූප ධ්‍යානවලට හිත දියුණු කරගත්ත කෙනෙක්. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙනකොට ඔබ අහලා ඇති අසිත තාපසයා භාවනා කරලා සමාධිය වඩලා මනෝමය ශරීරයෙන් බඹලවට දෙව්ලොවට යනවා. එතකොට ඒ අය භාවනා කරපු අය සමාධිය වැඩුවා. ධ්‍යාන ඉහළට දියුණු කරා. හැබැයි මේ සමාධිය සම්මා සමාධියක් නෙවෙයි. සම්මා දිට්ඨියකින් තොරව ලබන සමාධියක් ඇද්ද? ඒකට කියන්නේ මිච්ඡා සමාධි. එක භාවනා ක්‍රම ඔස්සේ එක අරමුණු අරගෙන ඒ ඔස්සේම හිතලා හිත එක කරගෙන යම් ඒකාග්‍රතාවයක් ඇති කරගෙන භාවනා වඩන අය ලෝකෙ එදත් හිටිය අදත් ඉන්නවා අනාගතෙත් ඉන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් පමණයි නිවනට උපකාර වෙන සම්මා සමාධිය
ආර්යෂ්ඨායික මාර්ගයේ මාර්ගාංගයක් හැටියට සම්මාදිට්ටි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මේ අංගයන් 7කින් යුක්ත පරිස්කාරයන්ගෙන් යුක්ත සම්මා සමාධියක් ලෝකෙට දේශනා කරේ. අන්නේ සමාධියට කියනවා ආනන්තරික සමාධි. ඒ කාන්තෙන් ප්‍රතිඵල ලැබෙන සමාධි. ආනන්තරික කියන්නේ එක දැඟ බහල ඇති ආනන්තරිය අකුසල් ගැන කියනවා. ආනන්තරි අකුසල් කියන්නේ ඒ කාන්තෙන් විපාකදීල අපා යන අකුසල්. එනම් ඒ කාන්තෙන් විපාකදීල අපා යන අකුසල් වගේම ආනන්තරිය කුසලුත් තියෙනවා. ආනන්තරිය කුසල් කියලා කියන්නේ ඒ කුසල් වඩල තිබුණොත් ඒ කාන්තෙන් ඊළඟ ජීවිතයේ විපාක ලැබෙනවා මයි. එහෙමනම් අන්නේ විපාක ලබන ආනන්තරික සමාධයක් ඇද්ද. ඒ සමාධිය දේශනා කරන්න වෙන කවුරුත් නෙමෙයි. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුද යම් බුද්ධ ශේෂ්ඨයන් වහන්සේ නම මේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච සියල්ල අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධය යම් සමාධයක් දේශනා කරනවාද සමාධිමානන්තරිකඥමා වූ අන්නේ ආනන්තරික සමාධිය තරම් වූ සමාධයක් සමාධිනාතේන සමෝන විච්චති. එවැනි සමාධියකට සම කරන්න පුළුවන් සමාධියක්කත් මේ ලෝකෙ මේ විශ්වය කොහෙවත් නෑ. ඉදම්පිදම් මේ රතනම් පනීතා. ඒක තමයි මේ ධර්මය තියෙන ශේෂ්ඨත්වය. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානු භාවයෙන් සුවපත්තේවා කියල සත්‍යයක් ක්‍රියා කරන්න. අධිෂ්ඨාන කර ආශිර්වාද කරන්න. දැන් බලන්න අපි කොච්චර වැරදි අදහස්වල අපේ මිනිස්සු ඉන්න මේ රතන සූත්‍රය කිව්වට පිරිත් කිව්වට ඔය හැම ආගමකම තියෙන ඔය භාවනාවමනි කියනවා. සමර්ගනද ඒ භාවනාව තමයි ඔය ඔක්කොම භාවනා එකයි කියන. ඒ භාවනාවෙන තොය ටිකම තමයි කියන. එහෙනම් බලන්න අපි වැරදි දෘෂ්ටිවල ඉදගෙන මිත්‍යා දෘෂ්ටික අදහස්වල ඉදගෙන ධර්මයටම අපි ගරහන. ඒ තියෙන සමාධිය මේ ඇතින ඔය ඔක්කෝම කියන එකම භාවනාව එකම සමාධිය කියලා අපි විශ්වාස කරගෙන අපි ධර්මයට ගරහමින් අපි රතන සූත්‍රය කියනවා. ඒ නිසා මේ රතන සූත්‍ර ප්‍රතිඵල ලබන්න නම් ඔබට තේරෙන ඇති ගාථාවෙන් ගාථාව අර්ථ තේරුම් ගන්නකොට අපි මොන තරං අපේ දැක්ම අපේ නුවන අපේ අවබෝධය අපි පිරිසිදු තීක්ෂණ දැනුමක්කින් යුක්තව සද්ධාවේ අන්නේ කෙනාට තමයි හරියටම සද්ධාවේ රතන සූට්‍ර කියන්න පුළුවන්. පිංහතුනේ බුද්ධය අවිච්චා ප්‍රසාදී තුනුරුවන් ගැන අච්චල සද්ධාවක් ඇතිකර ගැනීම. දම්මි අවිච්චා ප්‍රසාදී සංගේ අවිච්චා ප්‍රස් තුනුරුවන් ගැන සද්ධාව සෝවාන් වෙන ශ්‍රාවකයකුට තුනුරුවන් ගැන අච්චල සද්ධාවක් ඇතිවෙන්න. ඒක තමයි මේ ධර්මමාර්ගය වඩන ශ්‍රාවකයගේ පළවෙනිම ඉලක්කෙ කොහොමරි සෝවාන් වෙනේ. අන්න එහෙමනම් මේ ගාථාවල අර්ථි තේරුම් අපි ඊළඟ ගාථාවත් මේත් එක්කම ඉගෙන ගම්. 6 වෙනි ගාථාව රතන සූත්‍ර දේශනාවේ. ඒ පුද්ගලා අට්ඨ සතම්ප සත්වා චත්තාරි ඒතානි යුගානි හොන්ති. තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංගේ රත්තනම් පනීතන් ඒතේන සච්චේන සුවත්ති හොත. අන්න එතන කියන්නේ සංඝයා ගැන ශ්‍රාවක සංඝයා කවුදේ සංඝයා. ඒ පුද්ගලා අට්ඨ සතම්ප සත්තා පුද්ගලයෝ වශයෙන් ගත්තොත් කොටස් 8ක් ඉන්නවා. චත්තාරි ඒතානි යුගානි යුගල වශයෙන් ගත්තොත් 4යි පුද්ගලයෝ වශයෙන් 8යි. කවුදේ? සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා. එයාට තමයි අපි කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයා කියලා අපි ඒ කෙනා හඳුන්වනවා. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා. සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. සකදාගාමි ඵලයට පත්වෙච්ච කෙනා. අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. අනාගාමි ඵලයට පත්වෙච්ච කෙනා. අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා රහතන් වහන්සේලා. එතකොට පුද්ගලයෝ වශයෙන් ගත්තොත් 8 දෙනයි. ඒ පුද්ගලා අට්ඨ සතම්ප සත්තා පුද්ගලයෝ වශයෙන් 8 දෙනෙක් ඉන්නවා මේ ශාසනය තුල. ඊළඟට චත්තාරි ඒතානි යුගානි යුගල වශයෙන් 4යි. යුගල සෝවාන් මාර්ග ඵල අන්න එක යුගලයක්. සකදාගාමි මාර්ග ඵල තව යුගලයක්. අනාගාමි මාර්ග ඵල තව යුගලයක්. අරහත් මාර්ග ඵල තවත් යුගලයක්.
එතවට යුගල වසයෙන් 4යි පුද්ගලය වසයෙන් වෙන වෙනම ගත්තොත් 8 දෙනෙක් ඉන්නවා මේ ශාසනයේ. ඒ අය තේ දක්කිනයා සුගතස්ස ශ්‍රාවකා. සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ සුගතස්ස ශ්‍රාවකා. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකූ මෙන්න මේ පිරිස තේ දක්කිනයා. පින් සලකාගෙන දන් පැන් පූජා කරන්න සුදුසුයි. පින් සලකාගෙන දන් දෙනවනං මෙන්න මේ ශ්‍රාවකයෝ පිරිස පුද්ගලය වට දෙනයි යුගල වසයෙන් 4යි මේ සම්බුද්ධ ශාසනය ඉන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. තේ දක්කිනයා සුගතස්ස ශ්‍රාවකා. සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ මෙන්න මේ පිරිසට පින් සලකාගෙන දන් පැන් පූජා කරන්න සුදුසුයි. ඒතේසු දින්නානි මහප්පලානි යම් පුංචි දෙයක් හෝ ඒ අයට පූජා කරගෙන දන් පැන් හැටියට දන් දුන්නොත් මහත්ඵල මහානිසංස ලැබෙන. එයින් ලැබෙන ආනිසංසයේ මහත්ඵලයි මහානිසංසයි. ඉදම්පි සංගේ රතනම් පනීතම්. මේක සංඝයාගේ තියෙන ආශ්චර්යයක්. මේ තමයි සංඝයාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය වටිනාකම. ඒතේන සච්චේන සුවත්යෝතු මේ සංඝානුභාවයෙන් මේ සත්‍යානුභාවයෙන් සුවපත්තේවා කියලා සත්‍යක්‍රියා කරමින් ආශිර්වාද කරා. එහෙමනම් මේ රතන සූට දේශනාවේ 5 වෙනි ගාථාව 6 වෙනි ගාථාව අද අපි කතා කරා. 5 වෙනි ගාථාවේ මේ ධර්මරත්නය මේ ආනන්තරික සමාධිය ගැන කතා කරා. මේ සම්බුද්ධ ශාසනයේ තියෙන සම්මා සමාධිය ඒ ධම්මානුභාවයෙන් මේ මනුස්්‍යයෝ සූපත්තේවා. ඊළඟ 6 වෙනි ගාථාවෙන් මේ බුද්ධ ශාසනීන ශ්‍රාවක සංඝයා පුද්ගලයෝ 8 දෙනයි යුගල වසයෙන් 4යි. ඒ අය සුගතයන් වහන්සේගේ ශ්‍රාවකූ මේ අයට පින් සලකාගෙන දන් දෙන්න සුදුසි. පුංචි දෙයක් දම් පැන් හැටියට පූජා කරත් ඒක මහත්ඵලයි මහානිසංසයි. මේ තියෙන මේ ගුණෙන් මේ සංඝානුභාව බලයෙන් මේ විශාලා මහනුවර නගරවාසීන් සුවපත්වේවා කියල බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයේ ඒ සංඝානුභාව බලයෙන් එදා සත්‍යක්‍රියා කරමින් ආශිර්වාද කරන්නට යෙතුුණ. තිහෙමනං මේ ගාථා එකින් එක තේරුම් ගන්න අපි ඊළඟ කොටසෙන් ඊළඟ ගාථාවල තේරුම ඔබට කියලා දෙනවා. ති මේ රතන සූත්‍රයේ බුද්ධානුභාව බලයෙන් ධම්මානුභාවෙන් සංඝානුභාවෙන් අද අපේ රටට ලෝකේටම මේ මහා වසංගතයත් එක්ක මේ ඇතිවෙලා තියෙන ව්‍යසනේ දිනෙන් දිනම මේ වසංගත තත්ත්වය දුරුවේවා අඩුවෙලා මේ මනුස්්‍යයන් සූපත්තේවා ඉක්මනින් අවෂ්‍යද හොයාගෙන මේ මනුස්්‍යයම සුවපත් කරගෙන රිසිසේ සැපසේ පින්දහම් කුසල් දහම් වඩාගෙන මේ මනුස්්‍යයන්ට ගුණධර්ම පුරාගන සුදුසු පරිසරයක් ඉක්මනින් ඇතිවේවා කියලා අපි හදවතිම ආශිර්වාද කරනවා. එහෙමනම් ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.